හරි. අපි මෙච්චරලා සාකච්ඡා කරේ මූලික සූත්‍ර ගැන සහ ඒ හා සම්බන්ධ ප්‍රමේය. මූලික සූත්‍ර අවකලන කීපයක් ගැන අපි කතා කරා. ඒ හා සම්බන්ධ ප්‍රමේයන් සෙට් එකක් ගැන අපි කතා කරා. ප්‍රමේයන් හතරක් ගැන කතා කරා. අන්තිම දෙක තාම කතා කරේ නෑ. ඒ දෙක තමයි වැදගත්ම ප්‍රමේයන් දෙක. මම කිව්වා අවකලනය කිරීම කියන දක්ෂතාවය. සෙට් එක අවකලනය කිරීම ඕගොල්ලෝ උපය ගන්න නම් හැම වෙලේම ඕගොල්ලන්ට හැකියාව තියෙන්න ඕනේ. දෙන ලද ශ්‍රිතයක් මූලික සූත්‍ර වලින් අවකලනය කර හැකි තැනකට පරිවර්තනය කරගන්න. දෙන ලද ශ්‍රිතයක් මූලික සූත්‍ර වලින් අවකලන මූලික සූත්‍ර 9ක් කිව්වා. හැමෝම දන්නවා මේ වීඩියෝ එකේ තියෙනවා එක. අන්නේ මූලික සූත්‍ර 9ට 9 ආකාරයට හරි අවකලනය කරගත හැකි ආකාරයට පරිවර්තනය කර ගැනීම තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. පැහැදිලිද? ඒකට තමයි ප්‍රමේයන් උපකාරී වෙන්නේ. දැනට මේ වගේ ප්‍රමේයන් හතරක් කියලා දුන්නා. ඕගොල්ලෝ ප්‍රධානාංක 3 දාලා ලියන්නේ. ඉතිරි ප්‍රමේයන් දෙක මම මෙතනදී කියන්නේ. මොකද ඒ ප්‍රමේයන් දෙක හරිය වැදගත්. විශේෂයෙන්ම මෙතනින් මේ කතා කරන දාම නීතිය කියන ප්‍රමේය. හරි? ලියන්න දාම නීතිය සහ පරස්පර නීතිය. මේ දෙක ප්‍රමේයන් දෙකක් ඈ. වෙන කවුරුවත් නෙවෙයි. පරස්පර නීතිය. මේ දෙකත් ප්‍රමේයන් දෙකක් ඈ. හරි? කට්ටිය හොඳට තේරුම් ගන්න මේ දෙන්නත් ප්‍රමේයන් දෙකක්. හැබැයි විශේෂ ප්‍රමේයන් දෙක. මොකක්ද දාම නීතියෙන් කියන්නේ? පට්ට සරල දෙයක් කියන්නේ. මොකක්ද ඒ හැම වෙලේම කියනවා මෙයා මේ පට්ට සරල දෙයක්. මේ බලන්නකො පට්ට සරල දෙයක් මොකක්ද කියන්නේ? දාම නීතිය. උපමාර්ථකාවක් දාලා මේක කියනවා. අනිත් පැත්තෙන් දාන්නේ මොකක්ද මේ පරස්පර නීතිය කියලා කියන්නේ. පරස්පර නීතිය. මෙයා එච්චර වැදගත් නෑ. මෙයා වැදගත්. අර තරම්ම නේ. දාම නීතිය මොකක්ද කියන්නේ? ඔයාට ඕනේ y වලින් දැක්වෙන y සමානයි මොකක් කර සිතයක් තියෙනවනේ. ඌව x වලින් අවකලනය කරන්න. ඔයාට ඕනේ දෙන්නද විචල්‍ය කියන්නේ පරායත් විචල්‍ය මොකක් හරි විචල්‍යකින් අවකලනය කරන්න. ඔයාට ඕනේ. හැබැයි ඔයාට ඒක කරන්න මූලික සූත්‍ර අනුව බෑ. උදාහරණයක් විදිහට පාඩ sin 2x මම මෙතනින් මේ කරනවා කවුරුත් ලියන්න එපා. sin 2x x විශේෂයෙන් අවකලනය කරන්න කියලා කියනවා. දැන් ගණිතය දන්නේ කෙනෙක් නම් මෙයා ප්‍රසාරණය කරලා උදිත ඒක අවකලනය අස්වෙන් කරගන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ ඕනම මිනිස්සෙක් මේ වැඩේ කරගන්න බෑනේ. ඔයාලා පුළුවන් කැමති නම් sin 2x 2x විශේෂයෙන් අවකලනය කරන්න. මම කියවනේ sin බෝලයක් විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. එතකොට cos බෝලයක් කියලා එනවා. ඒකනේ අපේ සූත්‍රය. x කියලා දාලා තිබ්බට sin x x විශේෂයෙන් අවකලනය කරාට පස්සේ උත්තරේ cos x කියලා සූත්‍රය හඳුන්වලා දුන්නට මම කිව්වා ඒකේ තියෙන පැටර්න් එකම sin යම් කිසි දෙයක් ඒ යම් කිසි දෙයක විශේෂයෙන් අවකලනය කරාට පස්සේ cos අර කිව්ව යම් කිසි දෙයක් එනවා. මේකනේ sin බෝලයක් ඒ බෝලයේ විශේෂයෙන් අවකලනය කරාට පස්සේ cos බෝලයක් එනවා. cos බෝලයක් එනවා. හරි? ඔබ තමයි අපේ සූත්‍රය ආකාරය. හැබැයි ඔයාලා sin බෝලයක් මේ x විශේෂයෙන් අවකලනය කරන්න බෑ. මැක්ස් දන්නේ නැති කෙනෙක්ට ඔය කරන්න බෑ. කොහොමද කරන්නේ? එතකොට මොකද කරන්නේ? අපි මෙයාව අවකලනය කරන්න පුළුවන් එකකින් අවකලනය කරනවා. එහෙම කැමති උන්ගෙන් අවකලනය කරන්න ඕනේ. මම මොකද කිව්වේ? අර y සමානයි කියපු ශ්‍රිතය x වලින් අවකලනය කරන්න බැරි නිසා එයාව අවකලනය කරන්න පුළුවන් කාගෙන්ද? කාගෙන්ද පුතේ අවකලනය කරන්න පුළුවන්? මට කියන්න බලන්න. sin 2x කාගෙන්ද අවකලනය කරන්න පුළුවන්? 2x විශේෂයෙන් අවකලනය කරන්න. වැඩේ හරිද? වැඩේ වැරදි. ඒක පුළුවන්ද? කැමති දෙයකින් අවකලනය කරන්න. හැබැයි දාම නීතියම කියනවා හරිය. ඔයා කැමති කෙනෙක්ගේ අවකලනය කරනවානේ. හැබැයි ඔය ඇත්තටම අවකලනය කරන්න ඕනේ කාගෙන්ද? x විශේෂයෙන්නේ. එහෙනම් ආපහු මෙහා කැපී යන පරිදි වගේ. මම කියන්නේ කපලා දාන්න කියලා. කැපී යන පරිදි වගේ ලියන්න. මේ dy එකක් කැපී යන පරිදි එහෙම කපලා දාන්නේ බෑ නෙවෙයි. මේක මතක තබා ගැනීමේ ක්‍රමයක් විතරයි. මෙන්න මේක තමයි දාම නීතිය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලට sin 2x අවකලනය කරන්න ඕනේ x විශේෂයෙන්. ඔයා එයාව 2x විශේෂයෙන් අවකලනය කරලා 2x x විශේෂයෙන් අවකලනය කරපළ. 2x x විශේෂයෙන් අවකලනය කරපළ. කොබලන වැඩි පැහැදිලි කරගන්න. කොබලන වැඩි පැහැදිලි කරගන්න. දාමයක් වගේ කැපිලා වගේ යනවා. හරි
ඔයාට ආපහු ඒ කියන්නේ දැන් y ව u විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්කම තියෙන u විශේෂයෙන් අවකලනය කරන්න. හරි x විශේෂයෙන් නෙමෙයි u විශේෂයෙන්. ඉන්නම් කරා. ඊට පස්සේ u x විශේෂයෙන් අවකලනය කරන්න. හිතන්නකෝ u වත් x විශේෂයෙන් අවකලනය කරන්න බෑ කියලා. බෑ කියලා හිතන්නකෝ. එහෙනම් u අවකලනය කරන්න පුළුවන් v විශේෂයෙන් කියලා හිතන්නකෝ. ඔයාලට කැමති නම් ඕක තවදුරටත් දික් කරගන්න පුළුවන්. එහෙනම් මම ආපහු මෙයාට දානවා දාමුනේ. කවුද? u අවකලනය කරගත හැක්කේ මට නම් v විශේෂයෙන් පමණයි. x විශේෂයෙන් බෑ. හැබැයි v විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ නෑ. x විශේෂයෙන් කරන්නයි ඕනේ. එහෙනම් මම ආපහු මොකද කරන්නේ? v ව x විශේෂයෙන් අවකලනය කරනවා. ඔයා ආකාරයට ඔයාට මේක අනන්තයක් දක්වා උනත් දික් කරගන්න ඕනේ. ඒ කියන්නේ වැඩේ බැරි නම් හිතන්නකො මේක කරගන්න බෑ කියලා. දැන් sin 2x 2x විශේෂයෙන් අවකලනය කරාම ඔන්න මූලික සූත්‍රය. මොකක්ද? cos 2x. කවුද 2x x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්ද වෙන්න? පුළුවන්. ඇයි හේතුව? මේ දෙක පිටට වයින්නවා නියතයක් විදියට ක්‍රමයාන්ක 1 දෙවතාවක් x x විශේෂයෙන් අවකලනය කරාම උත්තරේ 1යි. අන්න ඒක නිසායි අර අපි කලින් කතා කරා වගේ sin 2x x විශේෂයෙන් අවකලනය කරා පස්සේ 2 cos 2x කියලා ආවා. ඕබලන්න වැඩේ පැහැදිලි කට්ට. මේ සම්බන්ධයෙන් ගණන් හදමු ඕක. ඕබලන්න වැඩේ පැහැදිලි කට්ට. සක්සුදක්ෂයේ වැඩේ පැහැදිලි කට්ටිය අතොස්. මම කිව්වේ මොකද්ද? දැන් බලන්න හරි ලේසි. පුළුවන් එකාගේ අවකලනය කරනවා. නිකන් අර හිංගන ක්‍රමයට ගණන් හදන විදිහක් තමයි මේ කරන්නේ. බලන්න. y x විශේෂයෙන් අවකලනය කරන්න බෑ. පුළුවන් එකාගෙන් කරන්න. ඒ පුළුවන් එකා කරාට පස්සේ ඒ පුළුවන් එකාව ආපහු x විශේෂයෙන් අවකලනය කරන්න උත්සාහ කරන්න. බැරි නම් ආපහු ඌව පුළුවන් එකාගෙන් කරන්න. එහෙම ඊට පස්සේ ඒ පුළුවන් එකාව ආපහු x විශේෂයෙන් අවකලනය කරන්න උත්සාහ කරන්න. බැරි නම් ඌවත් පුළුවන් එකාගෙන් කරන්න. කොහොමම දිගටම අන්තිමට x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන් වෙනකම්ම වැඩේ කරන්න. එතකොට ඔයගොල්ලෝ දෙන්නේ මූලික සූත්‍ර සෙට් එකක්. මේවන මූලික සූත්‍රය. මෙතනින් අර ක්‍රමයක් දාලා මූලික ක්‍රමයේ හතරෙන් එකක් දාලා මෙයා විදියට ඇද්දගම එතනත් එන්නේ පුළුවන් එකේ. dy dx and dx. මූලික සූත්‍රය. ඒ කියන්නේ dx and dx කියලා කියන්නේ මූලික සූත්‍ර වලින් ආපු එක කියන්නේ නෝට් එකක් දෙන්න මම ලියුවේ. නියතයක් අවකලනය කරාම බිඳුව x අවකලනය කරාම 1යි x වර්ගය අවකලනය කරාම 2යි ඒවා සාමාන්‍යයෙන් ඇඟේ තියෙන්න ඕන දේවල් කියලා මම කිව්වේ. ඒ අර පළවෙනි සූත්‍රයෙන් ආපු එක. මම ආයෙ කියනවා. ඔය බලන්න අතෝසන් වැඩේ තේරෙන කෙනෙක් ඉන්නවනේ අතෝසන්. වැඩේ හරියට තේරුණු කට්ටිය. අතෝසන්. ඔය බලන්න වැඩේ හරියට තේරිච්ච නැති කට්ටිය අතෝසන්. කරුණාකර. වැඩේ හරියට තේරිච්ච නැති කට්ටිය. මට තේරුන්නේ නැහැ මට සෙට් වුණා. හරි. දාම නීතිය කියලා කියන්නේ මෙන්න මෙච්චරයි. මේක ඕනනම් කොහොම ස්ටාර් එකක් දාලා ලියලා මෙතන ලියන්න මෙලෙසම මේ ඕනෑම දුරකට දාමගත කළ හැක. මෙලෙසම මේ ඕනෑම දුරකට දාමගත කළ හැක. මේක තමයි මූලික කතාව. ඔය විදිහට 3කට 4කට 5කට 10කට සමානයි. වැඩේ වෙනකම් දාමගත කරන්න පුළුවන්. පැහැදිලිද? තේරෙනවද? හරි. හරි. දැන් පරස්පර නීති ඉගෙන ගන්න කලින් අපි උදාහරණ දාමු. මෙන්න ලියන්න උදාහරණයක් එක්ක. උදාහරණයක් එක්ක. හරි. මට එනම් කියන්න බලන්න. y සමානයි cos x ගේ වර්ගය. මට එනම් dy වල dx හොයලා කියන්න බලන්න. හොයලා කියන්නම. ඒ කියන්නේ මොකක්ද මේ කියන්නේ? cos x වර්ගයේ ඉන්නවනේ. ඌ x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්ද කියලා අහන්න. මේ cos වැඩි කිරීම x වර්ගය එහෙම නෙවෙයි. මුලිකයක් එහෙම නෙවෙයි. cos ඇතුලේ x වර්ගය. කොහොමද මෙහෙම අවකලනය කරන්න පුළුවන් කියලා කට්ටිය දුස්සා. x වර්ගය x විශේෂ cos x වර්ගය x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. කොහොමද බෑ කියලා කට්ටිය දුස්සා. බෑ. අවකලනය කරන්න බෑ. ඔයාලා බෑ කියලා කට්ටිය. බෑ නැතු උත්තර දෙන්න. බෑ. ඇයි හේතුව? ඔයගොල්ලෝ දන්නවා මේ අතුරින් එක්කෙනාගේ විශේෂයෙන්ම අවකලනය කරන්න විතරයි අපි මූලික සූත්‍ර වලින් දන්නේ. එහෙනම් මම මොකද කරන්නේ?
අන්නේ පුළුවන් එකාගෙන් අවකලනය කරනවා. එහෙනම් cos x වර්ගය කාගෙන්ද? x වර්ගයේ විශේෂයෙන් අවකලනය කරනවා. cos x වර්ගය x වර්ගයේ විශේෂයෙන් අවකලනය කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ බලනවා යකෝ x වර්ගයේ විශේෂයෙන් දින්නේ නෑ x විශේෂයෙන්. එහෙනම් අර පුළුවන් එකාගෙන් අවකලනය කරානේ. එහෙනම් ආයේ පුළුවන් එකාව මේ දශම නෙවෙයි මුණ ගිරින. පුළුවන් එකාව. එහෙනම් x වර්ගය කවුද? අවකලනය කරන්න උත්සාහ කරන්න ඕනේ. කවුද? x විශේෂයෙන්. x වර්ගයේ x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්. බැරි නම් මොකද කරන්නේ? ආපහු උවත් උඩ අවකලනය කරන්න පුළුවන් එකකින් අවකලනය කරනවා. cos x වර්ගය විශේෂයෙන් අවකලනය කරලා පස්සේ cos බෝලයක් විශේෂයෙන් අවකලනය කරලා පස්සේ කවුද එන්නේ? ඍණ sin බෝලයක්. එහෙම නැත්නම් ඍණ sin x වර්ගය. මේ ඍණ sin x වර්ගය කියලා කියන්නේ එක ප්‍රකාශනයක්. එයා ගුණ කරන්න ඕනේ කාගෙන්ද? x වර්ගය x විශේෂයෙන් අවකලනය කරලා මූලික සූත්‍රය. මෙතන මූලික සූත්‍රය, මෙතන මූලික සූත්‍රය. කවුද? 2x නේ ගුණ කරන්න ඕනේ. එතකොට x වර්ගයේ 2x ගුණ කරලා 2x ගණය කියලා එහෙම කියන්න බෑ. මේ ඉන්නේ sin ඇතුලේ. ඔකට කට්ටිය කරන වැරදි උන. දේවතාවක් x වතාවක් sin x වර්ගය. ඔබන වැඩි පැහැදිලි කට්ටිය දුස්ස. ඔබන වැඩි පැහැදිලි කට්ටිය දුස්ස. වැඩි සෙද්ද? ඔච්චරයි තියෙන්නේ. ඔය කතාවේ මූලික කතාව ඕක පුළුවන් නම් උඹලට අවකලනය පුළුවන්. කැමති සූත්‍රයක් කියන්නේ ඕගොල්ලෝ මම දෙනවා ඊට පස්සේ පොඩි වැඩක්. හරි. පොඩි අභ්‍යාසයක් දෙනවා ඕගොල්ලෝ. දැන් නෙවෙයි. මම ඕගොල්ලෝ දෙනවා ගෙදරදී කරන්න. හරි. y සමානයි කියලා මේ ලෝකේ තියෙන කැමති ඕනෑම සුත්‍යයක් ඕගොල්ලෝ දන්න ඕනම සුත්‍යයක් ලියලා බලන්න. ලියලා අවකලනය කරන්න උත්සාහ කරන්න. ඔන්න බලන්න. එහෙම සුත්‍ය 50ක් ලියලා අවකලනය කරන්න උත්සාහ කරන්න. මෙන්න බලන්න. මේ දාම් නීතිය ගන්න වැඩ කැලි. ඔන්න බලන්න. මම දෙනවා y සමානයි e වල 2x බලන්න. මෙතෙක් කල් අපිට මෙයාව අවකලනය කරන්න පුළුවන් මොකෙන්ද? 2x විශේෂයෙන් විතරයි. නෑ. මම කියනවා මට y අවකලනය කරන්න ඕනේ x විශේෂයෙන්. එහෙනම් උත්තරේ මොකක්ද කියලා කියන්නේ? කට්ටිය වඩ බලන්න උත්තර මොනවද? කට්ටිය වඩ බලන්න උත්තර මොනවද කියලා? උත්තර මොනවද කියලා වන්න බලන්න. පුළුවන් එකාගේ විශේෂයෙන් අවකලනය කරා. ඉක්මනට ගන්න දැන් කාලයක් හරියට නියමයි කට්ටිය නියමයි. හරි මෙන්න බලන්න මේක දැන් ළමයි මනෝමය කරන්න උත්සාහ කරන්න. මම දැන් මේක කියලා කරන්න මේ වල e වල 2x තමන්ගේ හදවතින් අහලා බලන්න තමන් දන්නවද මේ මූලික සූත්‍ර පෙණි බොරු කියන්න එපා. හරිද? මූලික සූත්‍ර මොකක්ද තියෙන්නේ? e වල x රින් බලය x විශේෂයෙන් අවකලනය කරලා පස්සේ e වල x. ඕකනේ තියෙන්නේ. ඕක මම කිව්වා මේ පැටර්න් එක ඔළුවේ තියාගන්න කියලා. මම කිව්වා මෙතන e වල මෙතන ඉන්නවා කොටුවක්. නැත්තම් ඉන්නවා සර් ඉන්නවා. කොටුවක් ඉන්නවා. එතකොට කොටුවක විශේෂයෙන් අවකලනය කරලා පස්සේ e වල කොටුවක්. මෙතන ඉන්නේ මොකද? උගේ විශේෂයෙන් අවකලනය කරන්න විතරයි අපි මූලික සූත්‍ර අනුව දන්නේ. එතකොට e වල කොටුවක් කියලා එනවා. ඕකනේ අපි දන්නේ. එහෙනම් e වල 2x x විශේෂයෙන් අවකලනය කරන්න උඹලා දන්නවද? දන්නවා කියන්න නෑ එපා පට්ට වරුව. ඇයි? කොටුව කවුද දැන් 2x. එහෙනම් මොකද කරන්න ඕනේ? e වල 2x 2x විශේෂයෙන් අවකලනය කරා. අවකලනය කරලා ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ආය අවකලනය කරපු එක මම ඇත්තටම කරන්න ඕනේ x විශේෂයෙන් අර පුළුවන් එකාව ආපහු x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔකල ගන්න පුළුවන්. දැන් දෙතුන් පාරක්ම කරන්නේ. උත්තරේ කියන්නේ 2යි. එතකොට මෙයාව e වල 2යි. e වල කොටුවක් විශේෂයෙන් අවකලනය කරා. e වල කොටුවක් කියන්නේ මෙතෙන්ට එන්නේ e වල 2x. මෙයාගේ කවුද? e වල 2x. e වල x නෙවෙයි e වල 2x. මෙතන ඉන්නේ කවුද? මෙතනින් ඉන්නේ කවුද? මෙයාගේ උත්තරේ 2යි. එහෙනම් උත්තරේ කීයද? දේවතාවක් e වල 2යි. දේවතාවක් e වල 2යි. और मैंने देखा कि आया तो सर वेरी देर है पक्का नहीं हर हाँ जन्म निकम्मा අවකලන පුළුවන් වෙනවා.
දැන් මම සුවිත ටිකක් දීගෙන යනවා. කවුද බලමු ඉස්සෙල්ලාම මේක අවකලනය කරන්නේ. 2022ද 23ද කියලා අපි බලමු. හරි. ඔන්න බලන්න. මම දෙනවා y සමානයි e වල sin x වෙනි බලය දාන cos x කියලා. කොර බලන්න. පටගාලා කවුද බලමු ඉස්සෙල්ලාම උත්තරය ගන්න. මට ඕනේ dy යට dx වෙන්න. dy යට dx. මූලික සූත්‍ර වල පැටර්න්ස් සියල්ල අපි දන්නවා. පැටර්න්ස් 9ක් තියෙනවා. ඒ පැටර්න්ස් 9ට වැඩ කරන්න අපි දන්නවා. එහෙනම් කරන්න බලන්න. කරලා පටගාලා මට කියන්න බලන්න උත්තරේ. chat එක සංගායන. මොකද උත්තරේ? ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දන්නේ මොකක්ද? මෙන්න මේ ඉන්න බලයෙන් නවකලනය කරන්න තමයි දන්නේ. ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ x විශේෂ නවකලනය කරන්න ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නේ sin x ධන cos x කියන විශේෂය. මෙන්න මේක සමස්ත ප්‍රකාශනයෙන් නවකලනය කරන්න තමයි දන්නේ. එහෙම කරාට පස්සේ e වල ඔන්න ඔය කියන බලයෙන් උත්තරේ විදියට එනවා. e වල කොටුවක් විශේෂ නවකලනය කරා පස්සේ එනවා. හැබැයි මෙයාගෙන්ද අවකලනය කරන්න ඕනේ? නෑ. x විශේෂ. එහෙනම් අපි බලනවා මොකද්ද? sin x ධන cos x කියන එක ආව x විශේෂ නවකලනය කරන්න පුළුවන්ද රජෝ කියලා අපි බලනවා. එතකොට මේ බලන්න එකතුවක ත්‍රික දෙකක එකතුවක අවකලනය එහෙනම් වෙනම අවකලන වල එකතුවට සමානයි. එහෙනම් මට ඒක ලියන්න පුළුවන් sin x ධන cos x විතර ලියා ගන්න මේ වැඩි කිරීමක් දාලා මෙතන වරාණ දෙක ගන්න. මොකද මේ ගුණිතේ අනිකර මේ ගුණිතේ කැඩෙන්නේ දෙකකට. වරාණ ගන්න. මොකද මේ මුළු එක්කෙනාම මෙයාගේ ගුණ වෙනවනේ. ඒ නිසා වරාණ ගන්න. ඒකෝනේ මොකක්ද වෙන්නේ? sin x වෙනම අවකලනය කරනවා. ඒකට එකතු කරන්න ඕනේ cos x වෙනම අවකලනය. sin x අවකලනය කරාම x විශේෂ කවුද දෙන්නේ? මූලික සූත්‍රය cos x. cos x අවකලනය කරාම x විශේෂ මූලික සූත්‍රය කවුද දෙන්නේ? ඍණ sin x. එහෙනම් මට එනවා එතනින් cos x ඍණ sin x. හැමෝම කියනවා මේ අවකලනය කියලා කියන්නේ මේ හිතන්න තියෙන එකක්. හරි අරම මේ හිතන්න තියෙන දේවල් නෙවෙයි. හරි. ටික කාලයක් ගියොත් එහෙම අර පහවසරේ පොඩි එකෙක් වුණා මේවා ප්‍රැක්ටිස් කරන්න. හරි. ඒ තරම් ලේසි කතාවක්. ඔයාලන් වැඩි තේරිච්ච කට්ටිය. ඔයාලන් මම මේ ගාන හදන්න කලින් මේක මෙහෙම තමයි හදන්නේ කියලා ඔයගොල්ලෝ එකලා ගාන හදාගන්න ලස්සන කට්ටිය. උසස්. අවංකවම උසස්. මොකද ඒක අනුව මම ගණන් කරන ගාන වැඩි වෙනවා. හරි. සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. එහෙම පුළුවන් කට්ටිය. හොඳයි. නියම. ඉගෙන වැඩේ සෙට් වෙනවනේ මොනවද වෙන තීර ඉගෙනගෙන නෑ මොනවද ඉගෙනගෙන නෙවෙයි මේක පුළුවන් ඔයගොල්ලෝ මූලික වශයෙන් ස්මිත සහ බහුපද වගේ පාඩම් කීපයක් විතරයි කරලා තියෙන්නේ 22 ගන්න 22 උන්ට නේද දැන් මේ පුළුවන් කියනනේ මම ගැන කතා කරන්නේ ඒකයි හේතුව උන්ට ආපහු මේක උපකාරී වෙන්න තමයි මම මේ වැඩේ කරන්නේ ගොඩක් වෙලාවට මේ කරන්නේ මේ වැඩේ හරි ගන්නකො මේ වගේ සුද්ධියක් y සමානයි ln sin x ln sin x ගන්න මම මේවා යට දෙන්නේ සියලුම කතාවල් මම කතා කරේ නැහැ අවකලනය කරන්න හැකියාව පමණයි ලබා දෙන්නේ ඈ වෙන මොනවද මම ඉස්සෙල්ලා කිව්වනේ මෙයාව sin x විශේෂයෙන් තමයි අවකලනය කරන්න පුළුවන් කියලා අර අපි මෙයාගේ නේද ln x වල x විශේෂයෙන් අවකලනයේ මූලික සූත්‍රය ඉගෙන ගනිමු නවයේ සූත්‍රය ඒක ඉගෙන ගනිද්දි මම කිව්වනේ මේ ඇතුළින් එක්කෙනා විශේෂයෙන් විතරයි අවකලනය කරන්න පුළුවන් නෑ sin x විශේෂයෙන් මට අවකලනය කරන්න ඕනේ මු x විශේෂයෙන් කොහොමද කරන්නේ මනෝමයෙන් කරන්නේ මොකද කරන්නේ ln sin x විශේෂයෙන් අවකලනය කරනවා ඕගොල්ලෝ දන්නවා ln මෙතන ඉන්නවා කොටුවක විශේෂයෙන් අවකලනය කළොත් කවුද යන්නේ ඒක අපේ කොටුව ln කොටුව විශේෂයෙන් අවකලනය කරාම එක මෙදින් කොට ln sin x විශේෂයෙන් අවකලනය කරන්න දන්නේ කාගෙන්ද sin x විශේෂයෙන් අවකලනය කරන්න මේ ප්‍රධාන සූත්‍රය කවුද sin x නෙවෙයි ත්‍රිකෝණමිතික සූත්‍රය නෙවෙයි ලඝු සූත්‍රය ln හරි ln sin x විශේෂයෙන් අවකලනය කරන්න ඔයගොල්ලෝ දන්නේ ඔයගොල්ලෝ මොකද කරන්නේ sorry x විශේෂයෙන් අවකලනය කරන්න දන්නේ sin x විශේෂයෙන් අවකලනය කරනවා එතකොට එක බෙදීම ඇතුළේ එක කවුද sin x sin x විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ නෑ එහෙනම් ආයෙ මොකද කරන්නේ sin x
x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්ද කියලා බලනවා. මොකද x විශේෂයෙන් තමයි අපි අවකලනය කරන්න ඕනේ. sin x x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්ද? පුළුවන්. උත්තරේ මොකක්ද වෙන්නේ? cos x මෙතන එනවා යට sin x. ඒ කියන්නේ cot x. cos x බෙදීම sin x කියලා කියන්නේ cot x කියලා ඒ වගේ ත්‍රිකෝණමිතිය දන්න කට්ටිය දන්නවා. එහෙම නැති කට්ටියට මෙතෙන්ට ගන්න පුළුවන් වුණාට අවුලක් නෑ. හරි. මැත්ස් කරන්නේ දැනට මෙතන මම කරන සියලුම කට්ටිය දන්නවා මේක තමයි. හරි. එහෙම නැති කෙනෙක් මේක බලනවා නම් මෙතනින් නැවතුනට වැඩි ප්‍රශ්නයක් නෑ. cos x බෙදීම sin x කියලා තිබ්බට අවුලක් නෑ. හැබැයි x කපලා දාන්න එහෙම එපා. ඒ වගේ වැඩි කරන්න එපා. x කපලා දානවා, s කපලා දානවා. හරිද? co බෙදීම in කියලා එහෙම ලියන්න එහෙම එපා. හරි. හරි. අපි තව ගණන් හදන්න කලින් පරස්පර නීතියක් ඉගෙන ගන්න ඕනේ. මොකද පරස්පර නීතිය ගොඩාක්ම වැදගත් තැනක් තමයි. පරස්පර නීතිය ගොඩක්ම වැදගත් වෙන්නේ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සුත්‍රය. එහෙනම් ත්‍රිකෝණමිතික නෙමෙයි මේ ලෝකේ තියෙන ඕනෑම ප්‍රතිලෝම සුත්‍රයක් ගත්තොත්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ප්‍රතිලෝම සුත්‍රය කියලා විශේෂයෙන්ම මැත්ස් කරන කට්ටිය ඉගෙන ගන්න ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික. හරිද? විසිතුනේ කට්ටිය ළම ඉගෙන ගන්නේ නැහැ. ඒ උනාට අවුලක් නෙයි. ඒගොල්ලෝට ඉගෙන ගන්න පුළුවන් මේ කතාව. සහ පරාමිතික සුත්‍රය තියෙන්නේ මම කිව්වා x වත් t ගෙන් දෙනවා y වත් t ගෙන් දෙනවා. පුතත් අම්මට කියන්නේ අම්මා තමයි තාත්තට කියන්නේ. අර ඒ වගේ සුත්‍රය තියෙන්නේ. ඒ වගේ සුත්‍ර ගත්තොත් එහෙම සහ ප්‍රතිලෝම සුත්‍ර ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔයගොල්ලෝ සිලබස් කරන ගත්තොත් එහෙම ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සුත්‍ර. ගොඩක් තැන්වල ඔච්චරයි තියෙන්නේ. ඒ වගේ සුත්‍ර ගත්තොත් එහෙම ඒ වගේ සුත්‍ර අවකලනය කරන්න ඉතාම වැදගත්. ඉතාම වැදගත් කිව්වවස හොඳට ඇහුවා. ඉතාම වැදගත් දෙයක් තමයි කවුද? පරස්පර නීතිය. පරස්පර නීතිය නැතුව ඒ වැඩේ කරන්නේ. මොකක්ද පරස්පර නීතිය කියන්නේ? දැන් ඒකත් අර වගේම සීනිබෝල නීතියක්. හැබැයි වැඩ ගොඩක් කරන්න පුළුවන්. පරස්පර නීතිය. ඒක වෙන්නේ dy යට dx සමානයි. එක බෙදීම dx යට dy කියලා කියන්නේ. නමයි දැන් ඔයගොල්ලෝ හිතන්න එපා අයියෝ ඕක කියන්න දෙයක් ඕක පොඩි දෙයක් නෑ මම කිව්වා dy යට dx කියලා කියන්නේ බෙදීමක් එහෙම නෙවෙයි. එහෙනම් මම කියනවා dy බෙදීම dx කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා එක බෙදීම දෙක සමානයි. එකයට දෙක බෙදීම එකට. ඒකයි කියලා අපි දන්නවා. ඒකයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි මේක අමුතුවෙන් කියන්න ඕන. ඇයි? මෙයා සමස්තාර්ථයක් මෙයාට සමස්තාර්ථයක් තියෙනවා. ඒක සමානයි එක බෙදීම අර සමස්තාර්ථයේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේක මම වචනෙන් කිව්වොත් එහෙම මේක තේරුම y ව x විශේෂයෙන් අවකලනය කිරීම සමාන වෙනවා x ව y විශේෂයෙන් අවකලනය කරලා එයාගේ උත්තරේ පරස්පරය ගන්න. x ව y විශේෂයෙන් අවකලනය කරලා ඒ ලැබෙන උත්තරේ තියෙන්නේ එයාගේ පරස්පරය ගත්තොත් y ව x විශේෂයෙන් අවකලනය කළා හා සමානයි කියලා මෙයා ප්‍රමේය. ඔයගොල්ලන් මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි මේකත් ඇවිල්ලා මේ අවකලනය හා සම්බන්ධ ප්‍රමේයක් මේ සාමාන්‍ය විදිහට ගන්න දෙයක් නෙවෙයි මේ උපරිමකින් ගන්න දෙයක් කියලා තේරෙන්නට ගත්තද? නිකන් මේ සාමාන්‍ය තැනකට දාගන්න නැතුව. මොකද මේක සමස්තාර්ථයක් තියෙනවා මේක සමස්තාර්ථයක් තියෙනවා. ඒ දෙන්න මෙන්න මේ ගණිතමය සම්බන්ධතාවය තමයි සමාන වෙන්නේ. ඒක ඇවිල්ලා නිකන් පරස්පරය ගහනවා වගේ දෙයක් නෙවෙයි. පරස්පරය ගහනවා වගේ දෙයක්. අන්න ඒක නිසා යාට නමක් දාලා දෙනවා පරස්පර නීතිය කියලා. දාම නීතිය බලන්නකෝ. අර දාමයක් වගේ යනවනේ. ඒක නිසා නම දාලා දෙනවා දාම නීතිය. හරි. මෙයාගෙන් අපි ඔන්න අපි පළවෙනි වතාවට අපි මම ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සුත්‍ර මේ වෙලාව උගන්වන්නේ නැහැ. මම පරාමිතික සුත්‍ර වල අවකලනය කරන්නේ කොහොමද කියලා මම උගන්වනවා. මේ වෙලාවේ. දැන් පළවෙනි වතාවට. හරි. ලියගන්න. මෙතනදී ස්ටාර්ට් එකක් දාලා ලියන්න. පරස්පර නීතිය පරාමිතික සුත්‍ර අවකලනයට සහ පරාමිතික සුත්‍ර අවකලනයට සහ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සුත්‍ර අවකලනයට සහ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සුත්‍ර අවකලනයට සහ
ප්‍රතිලෝම ශ්‍රිත අවකලනයට ඉතාම සක්‍රීය ලෙස දායක වන නීතියකි නැත්නම් ක්‍රමයකි. පරාමිතික ශ්‍රිත අවකලනයට සහ ප්‍රතිලෝම ශ්‍රිත අවකලනයට ඕනේ බලන්න උදාහරණ ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිතය. මොකද වෙන ප්‍රතිලෝම ශ්‍රිත ඔයගොල්ලන්ට නැහැ. ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිත. පරාමිතික ශ්‍රිත සහ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත අවකලනයට ඉතාම සක්‍රීයව දායක වන ක්‍රමයකි. හරි ප්‍රතිලෝම ගැන අපි පස්සේ කතා කරමු ඉස්සර කතා කරමු පරස්පර නෙමෙයි. හරි පරස්පර නෙමෙයි පරාමිතික x සමානයි t y සමානයි t වර්ග. පරාමිතික ශ්‍රිතයේ dy අර dx අපි මේකට කියනවා තමයි y ගේ x විශේෂ අවකල සංගුණකය කියලා කියනවා මේ අවකලන. මේකට අපි කියනවා y ගේ x විශේෂ අවකලන සංගුණකය. ඒ විදිහින් නම් ගමු. හරි? ඒකට නෑ අවකලනය කරන්න පුළුවන් වෙන්නේ ඕනේ. පරාමිතික ශ්‍රිතයේ dy අර dx හොයන්න. පොඩි උත්සාහයක් දෙන්න බලන්න. පොඩි උත්සාහයක් දෙන්න. උන dy අර dx අපි හොයන්නේ නැහැ. මම ඔයාලට අහන ප්‍රශ්නයක්. මම ඔයාලට අහන පොඩි ප්‍රශ්නයක්. උත්තර දීපල්ල බලන්න. හරි. මම ඔයාලට අහන මේ ප්‍රශ්නේ. ළමයි මේ පොඩ ඉන්න මෙන්න මෙතන තමයි දාගන්න මේක ගණයක් කියලා දාගන්න ගණයක් කියලා. මේ උදාහරණ. නැත්නම් කතාවෙන් මම බොල් වෙනවා. හරි. මේ උදාහරණ. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. y ව x විශේෂ අවකලනය කරන්න පුළුවන්ද? y ව x විශේෂ අවකලනය කරන්න පුළුවන්ද? මෙන්න සෙට් කරගන්න නැතුව සෙට් කරගන්න නැහැ කියලා හිතන්න. මෙන්න. y සම්බන්ධ කාත් එක්කද? t එක්ක. එහෙනම් y ව x විශේෂ අවකලනය කරන්න පුළුවන්ද? බෑ. අවකලනය කරන්න බෑ y ව x විශේෂ. එහෙනම් y මොන විශේෂයෙන්ද අවකලනය කරන්න පුළුවන්? t විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. y ව මොන විශේෂයෙන්ද? t විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. අපි දන්නවා. ඒ ගේම් එක අපිට ගහන්න පුළුවන්. වෙනම අපිට හොයන්න පුළුවන්. මේවල අපිට වෙනම හොයන්න පුළුවන්. y ව t විශේෂයෙන් අවකලනය කරලා. කවුද උත්තරේ? බලය වැටෙනවා මුලට බලයෙන් එකක් අඩු වෙනවා. එතකොට 2t. පැයට අංක 1 කියලා ගන්න. හැබැයි ඒවා අවකලනය කරන්න ඕනේ t විශේෂයෙන්ද? නෑ. එහෙනම් මොන විශේෂයෙන්ද අවකලනය කරන්න ඕනේ? x විශේෂයෙන්. එහෙනම් ඔයා මොකද කරන්න ඕනේ? අර පුළුවන් එකකින් අවකලනය කරා වගේ දැන් අපි කියනවා ආයෙ නම් පුළුවන් නම් කරන්න ආයෙ නම් පුළුවන් එක කරපන්කෝ x විශේෂයෙන් අවකලනය කියලා අපි කියනවා. මේ පරස්පර නීතිය නෙමෙයි මේක දාම නීතිය. මම කියවල දාම නීතිය තමයි මූලික වෙන්නේ හැමතැනම. t ව x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්ද? මෙන්න x හා t අතර සම්බන්ධතාවය. t ව x විශේෂයෙන් නම් බෑ. හැබැයි t ව x විශේෂයෙන් අවකලනය කරන්න බෑ. බැලුව බැලමට x පුළුවන් t විශේෂයෙන් අවකලනය කරන්න. ඒ කියන්නේ මේක දිහා බලලා ඔයාලට කියන්න පුළුවන් dx and dt. x t විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ t ඝනය t විශේෂයෙන් අවකලනය කරනවා වගේ වැඩක්. t ඝනය t විශේෂයෙන් අවකලනය කරා පස්සේ 3t වර්ගය එන්නේ. දැන් මෙතන dy and dt නම් එනවා. ගුණක් අංක එකකින් එනවා. dy and dt ට ඔහොම ඉන්න කියලා. ඔහොම ඉන්න කියලා. හරි? හැබැයි dt and dx නෑ. හැබැයි මට එනවා dx and dt. අන්න ඕන වෙනවා පරස්පර නීතිය. මගේ ළඟ ඉන්නේ dx and dt. හැබැයි මට ඕනේ කවුද dt and dx. ඔයගොල්ලෝ දන්නවා පරස්පර නීතිය අනුව dt and dx කියලා කියන්නේ කවුද? එක බෙදීම dx and dt. ඔච්චරයි නියම ඉවරයි මෙතන. ආයෙ ඔයගොල්ලෝ මොනවද කරුවද දන්නේ? ඔච්චරයි. එක බෙදීම dx and dt. කොහොමද මම මේ කිව්ව කතාව දෙරිච්ච කට්ටිය? දැන් ආදේශ කරන්න පුළුවන් කියලා දන්නවනේ. කොහොමද මම කිව්ව කතාව දෙරිච්ච කට්ටිය? සුළු කතාවක් කිව්වේ. ඕනම පරාමිතික සිතේ. මේක නිකන් කටපාඩම් කරනවා වගේ පොඩි දෙයක්. හරි? ඔයා දාම නීතියෙන් පුළුවන් එකකින් අවකලනය කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ t ව එහෙනම් x විශේෂයෙන් අවකලනය කරන්න try කරනවා.
එහෙම බෑ හැබැයි x ඩිවිෂන් පුළුවන්. මෙහෙම බෑ කියලා මූ ආයෙ වෙනස් කරන්නේ නැහැ. අරුගේ පරස්පරය මූ වෙනවා කියලා හිතන්න. එහෙනම් එකෙන් ආදේශ කරනවා මෙයාගේ ගුණ කවුද 2ට එයා ගුණ කරනවා අංක 2කින් dx and dt වෙනකොට මෙයාව ආදේශ කරනවා. එක බෙදීම dx and dt වෙනකොට 3t වර්ගය ආදේශ කරනවා. 1 හා 2 අරුට මූ t එකක් කපලා යනවා. කපලා ගියා පස්සේ 2 බෙදීම 3t කියලා. ඕලන වැඩි තේරුම් ගන්න. ඕන වැඩි තේරුම් ගන්න. වැඩි තේරුම්. ඔන්න ඔකයි සී. ඔන්න පරස්පර නියමයේ භාවිතා වෙන එක තමයි. දැන් පරාමිතික සිත කෝඩියක් දුන්නා ඔය විදිහටම තමයි පාවිච්චි වෙන්නේ. හරි. පරස්පර සිත කෝඩියක් දුන්නා ඔය විදිහටම තමයි පාවිච්චි වෙන්නේ. වෙන කිසිම විදියක් නැහැ. මම තව ගණන් දෙන්නද? අර නියමනිකාරය ඇඟේ පදේ තියෙන දේවල් වගේ ඉගෙන ගන්න. හරි. අවකලනය කියලා කියනම හිතලා කරන් දෙයක් නෙවෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න. මම දෙනවා sin t y සමානයි cos t කියලා. dy වල dt ස්වයන්. ප්‍රශ්න හරියට ලියා ගන්න. dt නෙවෙයි. dy වල dx ස්වයන්. ප්‍රශ්න හරියට ලියා ගන්න. ප්‍රශ්න හරියට ලියා ගන්න. අධ්‍යාපෘත සිතවලට මම වෙනම වැඩක් කරනවා. මම වෙනම දවසක් දාලා ඒක වෙනම ගණන් ටිකක් හදනවා. මොකද ඒකේ පට ගණන් සෙට් එකක් හදන්න. හරි. අවුලනේ අවකලනය හා සම්බන්ධ මම ගණන් සෙට් එකක් හදන්න. හැබැයි ඒක ඇවිල්ලා අවකලන හැකියාව හා සම්බන්ධව. අපි මේ අද මේ ප්‍රැක්ටිස් කරන අවකලනය කියන ස්කිල් එක හා සම්බන්ධ දෙයක් නෙවෙයි අධ්‍යාපෘත සිත කියලා කියන්නේ. ඒක ඇවිල්ලා වෙනම සීන්. හරි. වෙනම සීන් නෙවෙයි ස්කිල් එකේ වැඩ කරන්න පුළුවන් විභාගයට එන ගණන් වර්ගය. විභාගයට ඒ වගේ ගණන් එනවා. ඔයගොල්ලන්ට ගණන් හදන්න පුළුවන් හැකියාව දෙනවා. හරි. ඒක අපි වෙන දවසක් කරමු. හරි. අද මට ඕනේ පරස්පර නීතියේ මෙන්න මේ දැන් මේ අවසාන වශයෙන් ඕනේ මෙන්න මේ කියන කතන්දර ටික කරන්න. හරි. ඊට පස්සේ අපි ඒ හා සම්බන්ධව මම දානවා ගණන් සෙට් එකක්. මම ඕනේ ගණන් කීපයක් හදලා මම තව වීඩියෝ එකක් දාන්නම්. ඔයගොල්ලෝ බලන්න මේ වීඩියෝස්. හරි. බැලුවා පස්සේ ඕනොත් තේරෙයි. ග්‍රාම නීතිය පරස්පර නීතිය මෙයා පාවිච්චි. හැම වෙලෙම බලන්න මූලික සූත්‍ර වලින්ම තමයි වැඩි යන්නේ. මූලික සූත්‍ර 9. හරි. දුරු නම්බර y x විශේෂයෙන් අවකලනය කරපුවාද? මට කියන බලන්න මේකට උත්තරේ මොකක්ද කියලා? පැඩ් එක ඉන්නවනම් කියන්නේ පටගාලා කියන්නේ උත්තරේ කටුවට හදලා කියන්නේ. එතකොට මම දැම්මට පස්සේ හරියට ලියා. හරියට උත්තරේ හරි නියමයි. බල නියම සුදු. නියම. මාරණන්ද එළදි. වෙනවල පාඩ බෑ y x විශේෂයෙන් අවකලනය පුළුවන් කාගෙන් y ව t විශේෂයෙන් පුළුවන්. මොකද උන් දෙන්න අතර වෙනම තියෙනවා සම්බන්ධය. dy යට dt. ඒක හොයන්න පුළුවන්. කවුද? ඍණ sin. මෙලට කැමති නම් x අපි දන්නවා දැන් ඌවත් හොයන්න වෙනවා කියලා. x t විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. කවුද? cos t. ඒ නම් මොකද කරන්නේ? ඒ නම් මම කරන්නේ. මට t විශේෂයෙන් පුළුවන්. දැන් t විශේෂයෙන් කරානේ. එහෙනම් t ආපහු මොන විශේෂද? x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්ද කියලා බලන්න. t x විශේෂයෙන් බෑ හැබැයි x t විශේෂයෙන් පුළුවන්. ඒක නිසා මම මේක මෙහෙම නවත්තලා මෙයාගේ උඩ දානවා පරස්පර නීති. එතකොට dy යට dt ගුණ කිරීම එක බෙදීම dx යට dt. උදේ මේ ගුණ මෙච්ච එක බැරි කරගන්න එපා පහු. මේක දිගටම ටච් එකකින් මේක තාම වැදගත් පාර්ට් එකක්. ගුණ කිරීම එක බෙදීම dx යට dt කියලා කියන්නේ කවුද? cos t. උත්තරේ එන්නේ කවුද? ඍණ sin t බෙදීම cos t ඍණ tan. ඇස් දන්න කට්ටිය දන්නවා මේක tan. අනිත් කට්ටියට ඉතින් මම මේ වෙලාව උගන්වන්න යන්නේ නැහැ. sin බෙදීම cos ඇවිල්ලා tan. sin x බෙදීම cos x ඇවිල්ලා tan x. sin t බෙදීම cos t ඇවිල්ලා tan t. ඍණ ලකුණ ඇවිල්ලා වෙනම බෝනස් එකක්. හරි. දේවල් කීපයක් තියෙනවා ඉගෙන ගන්න මේ පොඩි දේවල් කීපයක් මේ දක්ෂතාවය ගන්න නම් එකක් ඇවිල්ලා පරස්පර ත්‍රිකෝණමිතික සිත. ඒකත් මම මේ ගාමම කියලා දෙනවා. හරි. කියලා දීලා
පරස්පර ත්‍රිකෝණමිතික සූත්‍රය මේ ගාම කියලා දෙන එක ඕනේ. ඒක දැන් බහුතරයකට ඕන වෙන දෙයක් නෙවෙයි. ඒක ඕනේ 2022 කට්ටියට බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ බහුලක් මේත් එක්ක මම අවශ්‍ය දේ කියලා දෙන්න. පරස්පර ත්‍රිකෝණමිතික සූත්‍රය මම මේ වෙලාව උගන්වන්නේ නැහැ. වැඩක් නැහැ. මේක පුළුවන් මම ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන තව දෙයක් කියලා දෙනවා මේ. ඒ කියන්නේ නෑ පරස්පර ත්‍රිකෝණමිතික සූත්‍රය එකක් කරමු. ඒ කියන්නේ මෙහෙම කරන්න පුළුවන් කියලා පෙන්වන්නම් අනිත් ඒවා කැමති නම් කරන්න. හරිද? කැමති නම් කරන්න. උදාහරණයක් විදිහට මම ගන්නවා y සමානයි sin inverse x. මේ විදිහට පරම්පරික සූත්‍රය නෙවෙයි පරස්පර නෙවෙයි ප්‍රතිලෝම සමානයි. ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සූත්‍රය. ඕගොල්ලන්ට මූලික සූත්‍ර දන්නේ නැහැ. ඕගොල්ලෝ හැබැයි දන්නවා කවද දන්නේ? ඔයගොල්ලෝ දන්නවා sin x ගේ sin බෝලයක් අපකරණය කරන්න නම් දන්නවා. මම කිව්වා හැම වෙලෙම මූලික සූත්‍රයක වැඩ කරන්න. ඔයගොල්ලෝ මේ මෙලෝ සංසාරයක් දන්නේ මේ ප්‍රතිලෝම සිතයක් ගැන කතාවක්. හරිද? ප්‍රතිලෝම සිතයක් කියලා කියන්නේ වෙනම භාණ්ඩයක්. ඒ ගැන මෙලෝ සංසාරයක් අර මූලික සූත්‍ර 9 ඇතුලේ තිබ්බේ නැත. හැබැයි ඔයගොල්ලෝ මෙයාගේ මේ ප්‍රතිලෝම සිතේ වෙච්ච sin x ගැන ඔයාලා දන්නවා. එහෙනම් මම මේ ප්‍රකාශනයේ ප්‍රතිලෝම සිතය sin ගේ ප්‍රතිලෝම සිතය කියන තැන ඉඳන් sin සිතය බවට හරව ගන්න. කොහොමද කරන්නේ? මට කියන්න පුළුවන් ඔයගොල්ලෝ දන්න ප්‍රතිලෝම සිතය අර්ථයක් කිව්වම ඔයගොල්ලෝ මේක ඉගෙන ගත්තා නැත්නම් ඕන මොහොතේ දන්න දෙයක් තමයි y සමානයි sin inverse x නම් x සමානයි sin y. කොහොමද මේක නොදන්න කෙනෙක් ඉන්නවද උසන්? මේක නොදන්න කෙනෙක් ඉන්නවද උසන්? මේ බලන්න. සරලව මම කියන්න මේක නෙවෙයි හරිම කතාව. ප්‍රතිලෝම සිතවල වෙනම ඉගෙන ගන්න ඕනේ. මේගොල්ලෝගේ පරාස ගැන අරවා මේව ගැන වෙනම ඉගෙන ගන්න ඕනේ. හරි? වසමාල් ගැන සියල්ල ඉගෙන ගන්න ඕනේ. හරි? ඒ වුණාට සරල කතාව. මෙන්න මේ වගේ සීන් එකක් මොකක්ද? ඔයා කිව්වොත් එහෙම 2 1 කියලා කියන්නේ sin 30යි කියලා. මට කියන්න පුළුවන් sin inverse 2 1 කියලා කියන්නේ අංශක 30යි. ඕක දෙපැත්තට වෙනනවනේ. මෙයා නම් මෙයා, මෙයා නම් මෙයා. මෙයා නම් මෙයා, මෙයා නම් මෙයා. කොහොමද ඕක දන්න කට්ටිය? බලන්න ඔබ දන්නේ අත උස්සන්න. හරි. දැන් මට පුළුවන් දැන් ඔයගොල්ලෝ හොයන්න ඕනේ මේක ලියන්න ඕනේ dy යට dx හොයන්න. dy යට dx හොයන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝ නේද හැබැයි dx යට dy පුළුවන්. okay? dx යට dy. ඒ කියන්නේ x දැන් y විශේෂ නමකරණය කරනවා. දැන් ඒ කියන්නේ x කියලා කියන්නේ කවුද sin y. sin y ව y විශේෂයෙන් පුළුවන්ද? පුළුවන්ද බැරිද? පුළුවන්. sin කොටුවක් විශේෂ නමකරණය කරලා පස්සේ cos කොටුවක්. එහෙනම් මෙතන ඉන්නේ කවුද? cos y. cos y. sin y ව y විශේෂ නමකරණය කරලා පස්සේ උත්තරේ එන්නේ කවුද? cos y. හැබැයි ඕගොල්ලෝ නෝනේ dy යට dx. එහෙනම් පරස්පර නීතිය අනුව කවුද dy යට dx කියලා කියන්නේ? dy යට dx කියලා කියන්නේ කවුද? එකයට dx යට dy. එහෙනම් ඒ වෙනුවට දාන්න පුළුවන් කවුද? එකමදීම cos y. ඔයගොල්ලෝ කල්පනා කරලා බලද්දි එහෙම cos y කියලා කියන්නේ කවුද? මෙන්න මේකෙන් ගන්න පුළුවන්. cos y කියලා කියන්නේ කවුද? ඔයගොල්ලෝ දන්නවා cos y කියලා කියන්නේ ධන හෝ ඍණ එක ඍණ sin වර්ගය y. sin වර්ගය y කියලා කියන්නේ x වර්ගය. මේ තනිකර මට මේ පැත්තේ x වලින් ඕනේ නිසා තමයි මම මේ කතාව මේ කියන්නේ. ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ එක ඍණ x වර්ගය. හරි? ළමයි මේකේ මේ ධන ලකුණ නැති මේ ඍණ ලකුණ නැති වෙනවා. ඒක ඇවිල්ලා ළමයි ත්‍රිකෝණමිතිය හා සම්බන්ධ කතාව. මම කිව්වට පස්සේ ඔයගොල්ලන්ට මේක ත්‍රිකෝණමිතිය හා සම්බන්ධ කතාවක් කියලා ඒක ගැන වැඩි හිතන්න එපා. මෙහෙම වෙනවා කියලා තේරෙනවනේ. මොකද cos y කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා sin වර්ගය x ධන cos වර්ගය x ඇවිල්ලා 1යි. නැත්නම් sin වර්ගය y ධන cos වර්ගය y සමානයි 1යි. එහෙනම් මේ සරලව මේ බලන්න මේක sin වර්ග y ධන cos වර්ග y සමානයි 1යි. x කියලා කියන්නේ sin වෙන්නේ. ඊළඟ මෙතන කියනවා x වර්ග ධන cos වර්ග y සමානයි 1යි. cos y සමානයි ධන හෝ ඍණ එක ඍණ x වර්ගයේ වර්ගමූල. මම කියන්නේ මෙයාගේ ධන උත්තරේ විතරයි එන්නේ. ඍණ උත්තරේ කැපී යනවා. මම හතරයක් ගහගන්න 23 කට්ටිය තාම දන්නේ නැහැ ඒකට හේතුව. එතකොට මේ වීඩියෝ එක බලන මැත්ස් නොකරන කෙනෙකුත් දන්නේ නැහැ අපිට හේතුව මොකක්ද කියලා. ගන්නන්න පුළුවන් මම මේ වෙලාව ගන්නන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. හරි මට ඕන කරලා තිබ්බේ ඔතන මේ y ව x වලට හරව ගන්න එක විතරයි මෙතනදී මේ කරන්නේ. එතකොට cos y කියලා කියන්නේ කවුද?
එක ඍණ x වර්ගය. වර්ගමූල. ඔන්නක තමයි නම cos y කියන්නේ. කොහොමද වැඩි පැහැදිලි කරන්නේ? අවකලනයේ අවුලක් නැහැ. මෙතෙන් නම් අවුලක් නැහැ. කොහොමද මෙතෙන් නම් අවුලක් නැති ගන්නේ? ඒක x වලට හරවත් දාලා ඍණ ලකුණ අයින් කරන එක තමයි අමාරු. ඒක මම ඒකයි කිව්වේ ප්‍රතිලෝම සිතුවල අවකලනය කියන එක මම උගන්වන්න නැති හේතුව ඒක. ඒල ත්‍රිකෝණමිතිය නැතිකම. එතකොට වෙන ප්‍රශ්නයක් නෙවෙයි. කොහොමද වැඩි පැහැදිලි කරන්නේ? මෙහෙම කරන්න පුළුවන් කියලා වැඩි පැහැදිලි කරන්න. සයින් වල ප්‍රතිලෝම සිතුව. හරි. අනිත් ඒවාත් එහෙමයි. ඔයා හිතුවොත් එහෙම මෙන්න මෙහෙම බලන්න. මෙහෙම ගන්න. y සමානයි cos inverse x කියලා ගන්න. යාගේ අවකලනය කරන්න ඕන. වා දන්නේ cos inverse x කියලා අවකලනය. හැබැයි ඒවා cos x කියලා අවකලනය ගන්න. ඒක නිසා මට මේකෙන් ගන්න පුළුවන් x සමානයි cos y කියන. ඒකෙන් මට හොයන්න පුළුවන් dx වල dy. මෙයාව y විශේෂයෙන් අවකලනය කරනවා. ඒ කියන්නේ මෙයාවත් y විශේෂයෙන් අවකලනය කරනවා. cos y ව y විශේෂයෙන් අවකලනය කරා පස්සේ ඍණ sin y එන්නේ x නෙවෙයි. cos කොටුවක් විශේෂයෙන් අවකලනය කරා පස්සේ ඍණ sin කොටුවක් එන්නේ. හරි? එතකොට මෙතන ඍණ sin y කියනවා. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා පරස්පර නීතිය නම් dy වල dx කියලා කියන්නේ එකයට dx එකට dy. dx එකට dy කියලා කියන්නේ කවුද? ඍණ sin y. එහෙනම් එකයට ඍණ sin y. නැත්නම් ඍණ එකයට sin y. මේක x වලට හරව ගන්න එක ඇවිල්ලා එක එක ගණිත. මෙතනින් ඉරිකාදයක් දාගන්න අර විදිහට හරව ගන්න පුළුවන්. ඕලා වැඩි දෙන්න කට්ටිය. සාමාන්‍යයෙන් අපි x විශේෂයෙන් අවකලනය කරොත් x වලින් ඉන්නවනේ. හැබැයි අර පරාමිති කතන්දර වලදී බලන්න උත්තරය ආවේ t වලින්. t වලින් හිටියට කමන්නේ. පරාමිතින් උත්තරය ආවට කමන්නේ. හැබැයි පරායත්ත විචලනයෙන් සාමාන්‍යයෙන් අපි උත්තරේ දාන්නේ නැහැ. මම කියන තේරෙනවද? පරායත්ත විචලනයෙන් අපි සාමාන්‍යයෙන් උත්තරේ දාන්නේ නැහැ. ඒ කියන්නේ y වලින් උත්තරේ දාන්නේ නැහැ. ඒක අපි සාමාන්‍ය සම්ප්‍රදායයි. මොකද පරායත්ත විචලනය වෙනස් වෙන්න නම් ස්වයංක්‍රීය විචලනය අනුවනේ. වෙනස් කරන්නේ කවුද? ස්වයංක්‍රීය විචලනය. ඒකෙන් එන ප්‍රතිඵලයෙන් තමයි පරායත්ත විචලනය කියන්නේ. හැබැයි පරාමිතියක් කියන එක ඌවත් වෙනස් කරන්න පුළුවන්. මම කියවනේ අර පුතත් අම්මත් එක්ක සම්බන්ධතාවය තාත්තත් අම්මත් එක්ක තමයි සම්බන්ධ. අම්මට පුළුවන් ඕන දෙයක් දෙන්නම කියන්නේ. ඒක තියෙන්නේ නැහැ. හරි? මම කියන්නේ තේරුම් ගන්න. ඒකෙන් හිතන්න එපා. තාත්තට පුතාට මොනවද කියන්න බැරිද? එහෙම හිතන්න එපා. මම පොඩි උදාහරණයක් කිව්වේ. මම පොඩ්ඩක් ප්‍රබෝධ කරා. හරි? පොතන කතාව විශේෂ දෙයක් සාකච්ඡා කරන්න තියෙනවා. ලියාගන්න නෝට් එකක් ඇතුලේ මෙන්න මේ කියන දා. මේක දැනගත්තා පස්සේ ඔයගොල්ලන්ට ආයෙ ගන්න දෙයක්. ඒ කියන්නේ ගණන් දෙයක් නැහැ කියන්නේ ආයෙ ගණන් දෙයක් නැහැ මේ සම. ලියන්න නෝට් එක. මේ මැත්ස් ඕන වෙන තැන් කීපයක් ගැන මම කියන්නේ. ලියන්න. y සමානයි 2x වෙනවා. y සමානයි ලඝු 3 පාදයට x වෙනවා. වැනි ශ්‍රිත පිළිබඳව නැත්නම් ශ්‍රිතවල අවකලනය පිළිබඳව. වැනි ශ්‍රිතවල අවකලනය පිළිබඳව අප විසින් ඉගෙන ගත යුතුය. අප විසින් ඉගෙන ගත යුතුය. තාම අවධානයෙන් අහගෙන ඉන්න අන්තිම ශ්‍රිත වර්ග දෙක. අප විසින් ඉගෙන ගත යුතුය. මේ සඳහා අප මූලික සූත්‍රවලදී ඉගෙන ගන්නා ලද e පාදයට මේ y සමානයි e වල x හා y සමානයි ln x කියලා කියන්නේ e පාදයට x ශ්‍රිතවල අවකලනය භාවිතා කිරීම. මේ සඳහා අප මූලික සූත්‍රවලදී ඉගෙන ගන්නා ලද මේ ශ්‍රිතවල අවකලනය භාවිතා කිරීම. ඕගොල්ලෝ දන්නවා e වල x වෙනි බලය අවකලනය ඔයාලා දන්නවා. 2 x වෙනි බලය ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ නැහැ. මොනම සංඛ්‍යාවල ඉගෙන ගත්තේ නැහැ. e කියන විශේෂිත සංඛ්‍යාවල විතරයි ඉගෙන ගත්තා. එයා අර පයි වගේ විශේෂිත සංඛ්‍යාව. මම ක්ලාස් මුලින් ඉඳන් ආපු කට්ටිය දන්නවා මේක. හරි 23 කට්ටියක් දන්නවා. එයාලට කියලා දීලා තියෙනවා. තාම පැහැදිලිව කියලා දුන්නා. හරි. උලත් තවත් ඉස්සරහට හොඳට මේක කියලා දෙනවා. හරි. අවකලනයේ නිවැරදි સિદ્ધාන්ත අපි ඉගෙන ගන්න දවස්වලට ඒක කියනවා. හරි. තවත් ඉස්සරහට. 22 කට්ටිය නම් කොහොමද දන්නව? උන්ට ඇටි හැදෙන්නේ කියලා දීලා තියෙනවා. නමර මමින් පොඩ්ඩක් සෙට් වෙච්ච කට්ටිය තමයි වැඩි මේ කතා කරන්නේ. ඊට පස්සේ මෙතන මේ
තුන්වෙනි පාදේ. ඊ පාදේ එනද කෙටි ගියොත් එහෙම lnx වගේ ලඝු සූත්‍රවල ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ අපි මේගොල්ලෝ කියනවා ස්වභාවික ලඝු ගණන කියලා. ඒ වගේ ලඝු ගණන ඔයගොල්ලෝ දන්නවා. හැබැයි ඕනෑම පාදයකට ඔයගොල්ලෝ දන්නේ නැහැ. කොහොමද වැඩේ කරන්නේ? එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඕකට ලඝු ගණක මොනවද? ප්‍රමේයන් ටිකක් අපි ඉගෙන ගත්තා. ප්‍රමේයන් තුනක්. ඔන්න ප්‍රමේයන් තුන පාවිච්චි කරලා මේගොල්ලෝ දන්න සිතවල. දැන් මෙයාව දෙකේ x වෙනි බලයට නෙන්නේ. ඕගොල්ලෝ e වල x වෙනි බලයට මෙයාව හදාගන්න. ඊයන් උදාහරණ මේ විදිහ තමයි ඕන ගානකට කරන්නේ. මේ ගාන කරන විදිහ තමයි මෙතන මොන පාදේ හිටියත් ඕන එකෙක් කරන්නේ මේ විදිහටම තමයි. බලන්න. හරි. කොහොමද කරන්නේ? විචල්්‍ය බලයක් තියෙන කෙනෙක් ඉන්නවනේ. මොකද කරන්නේ? ඔයා දන්නේ නැහැ දෙකේ x වෙනි බලය. හැබැයි ඔයාලට මේක හරව ගන්න පුළුවන් නම් e වල x වෙනි බලයට වැඩි හරියන්නේ. ඒකට නොදන්න කට්ටිය මේ සූත්‍රය ලියා ගන්න. a කියලා සංඛ්‍යාවක් b කියලා සංඛ්‍යාවක බලයක් විදිහට දක්වනවා නම් මෙන්න මේව තමයි දක්වන්නේ. කොහොමද මේ සූත්‍රය දන්නේ නැති කට්ටිය? කොහොමද මේ සූත්‍රය දන්නේ නැති කට්ටිය? a කියලා සංඛ්‍යාවක් b කියලා සංඛ්‍යාවක බලයක් විදිහට දක්වනවා නම් මෙන්න මේක තමයි දක්වන්නේ. ඒ කියන්නේ හිතන්නකො 2 කියන සංඛ්‍යාව ඔයාලට 3 බලයක් විදිහට දක්වන්න ඕනේ කියලා. 3 මොන බලයද? 3 ලඝු 3 පාදයට දෙවෙනි බලය. මෙන්න බලය. 3 ලඝු 3 පාදයට දෙවෙනි බලය. මෙන්න මේ තමයි බලය. එයා සමානයි 2ට. බලන්න පැටර්න් එක. මෙතන ඉන්නේ පාදය ඇවිල්ලා අර දක්වන්න ඕනේ සංඛ්‍යාව තමයි. මෙතන ඉන්නේ සමාන වෙන සංඛ්‍යාව. මේ දෙන්න මෙයාට මෙයා. එහෙනම් ඔයගොල්ලෝ මට කියන්න බලන්න 2 x වෙනි බලය. මේ 2 x වෙනි බලය කියන මෙන්න මේ සංඛ්‍යාව ඉන්නේ. ඔන්න ඒ සංඛ්‍යාව. එයා තනිකර e වල බලයක් විදිහට දක්වන්නේ කොහොමද? කොහොමද දක්වන්නේ? ලඝු මොන පාදයටද? මේ පාදේ. e පාදයට මෙතෙන් එන්න ඕන කවුද? මෙතන ඉන්නේ ගානේ. කවුද? 2 x වෙනි බලය. මෙයාගේ බලය මෙයා මෙතන 2x තමයි ඇතුළේ ඉන්නේ. සරලව කියන්නේ මෙයාට අපි ln 2x කියලා කියමු. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ලඝු නියම වලට අනුව ලඝු ප්‍රමේය මූලික ප්‍රමේයන් අනුව මේ x කියන එක මෙන්න මෙතෙන්ට බාන්න පුළුවන්. මෙතන ලඝු ඇතුලේ බලයක් ඉද්දි ඌ මේ පිටින් ගුණිතයක් විදියට දාන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා. එතකොට මට එහෙනම් කියන්න පුළුවන් e වල x වතාවක් එතකොට ඇතුලේ ඉතුරු වෙන්නේ කවුද? ලඝු e පාදයට 2 e පාදයට 2 කියලා කියන්නේ ln 2. කොහොමද දෙකේ x වෙනි බලය e වල x වතාවක් ln 2 කියන බලයට සමානයි කියලා තේරෙන කට්ටියට උත්සාහ. එහෙම කියනවා තේරෙනවා. කොහොමද මේක තේරෙන්නේ නැති කට්ටියට උත්සාහ. තේරෙන්නේ නැති කට්ටිය. මම ලව් ගන්නව පාඩම කරාය. කාටවත් කියන්න තේරෙන්නේ නැහැ කියලා මම කියන්නේ. එහෙනම් ඔන්න අර ඔයගොල්ලෝ දන්න එක්කිනාගේ බලයක් විදිහට මූලික සූත්‍ර වලට අදාළ බලයක් විදිහට මම මේව හරවනවා. මම ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා. මෙයාව අවකලනය කරන්න බෑ කියන්නේ නම් ඇයි හේතුව? ඔයාලට මෙයාව y විශේෂ y ව x විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ කියලා කියන්නේ මෙයාව x විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ. මම මුව x විශේෂයෙන් අවකලනය කරන්න දන්නේ නැහැ. හැබැයි මෙන්න මේ උඩ තියෙන මෙන්න මේ ලබ්බෙන් අවකලනය කරන්න මම දන්නවා. උගෙන් අවකලනය කරා පස්සේ එන්නේ කවුද? ඌමයි. හැබැයි උගෙන් අවකලනය කළා හරියනවද? නැහැ. එහෙනම් මම කවුද අවකලනය කරන්න ඕනේ? x විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ. ඒ උඩ හිටපු එකව කවුද? x වතාවක් ln 2කින් ඉස්සෙල්ලා මම අවකලනය කරේ. ඌ ආයි x විශේෂයෙන් අවකලනය කරන්නේ. දැන් මේකට කියන්න බෑ තේරෙන්නේ නැහැ කියන්නේ. ඇයි හේතුව? ln 2 කියලා කියන්නේ කවුද? නියතයා. මේ ලඝු 10 පාදයට 2 කියලා කියන්නේ නියතයක්. යා නියත සංඛ්‍යාවක්, කොම්පලෙක්ස් සංඛ්‍යාවක්. ඒ වගේම තමයි e පාදේ. e කියලා කිව්ව මම කිව්ව විශේෂිත සංඛ්‍යාවක්. එයාට 2 කියලා කියන්නේ නියතයක්. ln 2 කියලා කියන්නේ නියතයක්. එයාට x කෙනෙක් නෑ යාද? නියතයක් එළියට වන්නන්න පුළුවන් නේද? එළියට වෙනව පස්සේ කවුද එන්නේ? එළියට එනවා ln 2. මම යාව ලියනවා මේ මුලින්ම. ln 2 වතාවක් මෙයා x වතාවක් ln 2 බලය වතාවක් ඇතුළේ ඉතුරු වෙන්නේ කවුද? dx යට dx.
x x විශේෂයෙන් අවකලනය කරාම එකයි. ඔයගොල්ලෝ වැඩි පැහැදිලි කට්ටිය. ඔයගොල්ලෝ වැඩි පැහැදිලි කට්ටිය. වැඩි හොඳටම තේරුම් ගත්ත කට්ටිය දුස්ස. පැහැදිලිනේ? පොඩි සීන් එකක් තියෙනවා. ඔන්න ඔගේ පොඩි සීන් එකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේක දිහා බලන්න. 3 x වලින් බලය අවකලනය කරන්න. 4 x වලින් බලය අවකලනය කරන්න. 10 x වලින් බලය අවකලනය කරන්න. 5 වල x වලින් බලය අවකලනය කරන්න. කැමති නැහැ ඊට පස්සේ දෙකේ sin x වලින් බලය අවකලනය කරන්න. කරලා බලන්න. කරලා බලන්න. ඔන්න මම දාන්න ඕනේ උදාහරණ. හරි. මම ඊට කලින් මම මෙයාව අවකලනය කරන්න කියන්න නේ. දැන් ඔයගොල්ලන්ට ඕනේ මෙන්න මේ වගේ කෙනෙක්. කවුද? y සමානයි. මෙන්න අවසාන වර්ගය. අනිත් ඔක්කොම එන්නේ මේ කට්ටියකින් බිඳිලා. මේ කට්ටිය දැන් මේ උගන්වලා තියෙනවා හැම ආකාරයෙන්ම. මේ කට්ටියකින් තමයි අනිත් හැම මගුලම එන්නේ. දැන් ඔයාලට ඕනනම් කැමති නම් ගෙදර වැඩ වලට tan inverse x වල අවකලනය හොයන්න පුළුවන්. cosec inverse x වල අවකලනය හොයන්න පුළුවන්. sec inverse x වල අවකලනය හොයන්න පුළුවන්. cot inverse x වල අවකලනය හොයන්න පුළුවන්. මොකද මූලික සූත්‍ර දන්නවයි. මෙතන ඔයා තුනේ පාදයට දන්නේ. ඔයා මොකද කරන්න ඕනේ? පාදය මාරු කිරීමේ සූත්‍රය කියලා දෙයක් උගන්වලා තියෙනවා. ඇයි හේතුව? ඔයා දන්නේ ඊ පාදයෙන් හිටියොත් අවකලනය කරන්න විතරයි. ඒක නිසා මම මෙයාව හදා ගන්නවා පාදය මාරු කිරීමේ සූත්‍රය. මේක දන්නේ නැත්නම් මාත්‍යෝ ඔයාලා උගන්වන්න දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද පාදය මාරු කිරීමේ සූත්‍රය කියලා කියන්නේ? ඔයා හිටියොත් එහෙම ලඝු A පාදයට B කියලා එයාව ලියන්න පුළුවන්. ලඝු C පාදයට B බෙදීම ලඝු C පාදයට A කියලා. ශ්‍රී පාදයට මේ C පාදය. ශ්‍රී පාදෙම නෙවෙයි ඈ. දෙහට හරි සිරියාව. ඒක නම් ඉතින් බලන්න. A පාදයට B. මේ B ව වෙනමැතුලට දානවා. A ව වෙනමැතුලට දානවා. මෙන්න පාදයක් කොහෙන්දෝ ගේනවා. බලන්න කොච්චර ලස්සනද. මේකත් එහෙමනේ. x ව වෙනමැතුලට දානවා. 3 වෙනමැතුලට දානවා. අනිත් පාදය දැන් ඇතුලේ. දැන් යා පාදයක් නෙවෙයි 3. මෙන්න කොහෙන්දෝ ආපු පාදයක්. කවුද? E කියලා පාදයක් ආවා. දැන් අපිට කරන්නේ මෙයා නියතයක් ඈ. මම චුට්ටක් මේක ලස්සන කරලා ලියවන්න. උඩ ලියන්න පුළුවන් ln x යට ලියන්න පුළුවන් ln 3. හොඳට මතක තියාගන්න. මෙයාගේ x නෑ යට ඉන්නේ නියතයක්. පිට දෙකක විදීමක් එහෙම නෙවෙයි. එහෙනම් මට කියන්න පුළුවන් dy යට dx. ඒ කියන්නේ මෙයාව තනිකර x විශේෂයෙන් අවකලනය කරනවා. අපි දන්නවා නියතය අරේ ඉන්න නියතය එක යට කියලා එළියට ගන්න පුළුවන්. එතකොට ඇතුළේ ඉන්නේ කවුද? ln x x විශේෂයෙන් අවකලනය. පුළුවන්ද බැරිද? පුළුවන්. බැරි නෑ පුළුවන්. ඒ කියන්නේ x. ඔයගොල්ලෝ දන්නවා මේ ln කොටුවක අවකලනය කොටුව විශේෂ එක බෙදීම කොටුවක් 60 පාරක් විතර දැන් ඕක කිව්වා. ln කොටුවක් කොටුව විශේෂයෙන් අවකලනය එක බෙදීම කොටුවක්. එහෙනම් මෙතන මොකද කරේ? මෙයා x විශේෂයෙන් අවකලනය කරන්න ගන්නවා. ඇතුළේ කියන්නේ නියතයක් බාය නැතුව එළියට අදින්නේ. එතකොට ඇතුළේ ඉතුරු වෙන්නේ කවුද? එක බෙදීම ln 3 මෙතන ඉතුරු වෙන්නේ කවුද? ln x වල x විශේෂයෙන් අවකලනය. මෙයා කවුද? එක බෙදීම x. බලන්න මේ ලෝකේ තියෙන ඕනම මේ ආකාරයක ගැටුවක් හදන්නේ මේ ආකාරයක ගැටුවක් හදන්නේ. ඔන්න ඔය විදිහට. ඔන්න ඔය විදිහට. පොඩ්ඩක් සංකීර්ණව එතනින් එහා දාමණීගේ පොඩ්ඩක් ගායන ඇදගෙන යන්න බෑ. ඕලන් වැඩි තේරෙන කට්ටිය. අදොස්ස. දවල් විශ්වාස කරන්න ඔයාලට මේ ලෝකේ තියෙන ඕනෑම සිතයක් අවකලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ උසස් පෙළ සංකීර්ණ තියෙන්නේ ඔයගොල්ලන්ට එදිනෙදා හම්බෙ. එදිනුත් එහාට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි ගොඩක් හය මැස් වගේ යන්නේ නැතුව සාමාන්‍ය නෝමල් ඔයගොල්ලෝ කැම්පස් එකක සාමාන්‍ය ඔයගොල්ලන්ට අවකලනය එදිනෙදා භාවිතයට ඕන කරලා දිනවනම් ඒ ඕනම සිතයක් අවකලනය කරන්න පුළුවන්. කැමති නම් ඉස්සර කරන්න නැත්නම් ඉතින් නිකයි. හරිද? කැමති නම් ඉස්සර කරන්න. හරි. ඉස්සර කරන එක නැති එක ඔබේ වැඩ. කරලා බලන්න. හරි. තව ටෙක්නික්ස් එහෙම තියෙනවා. පොඩි පොඩි ටෙක්නික්ස් එහෙම තියෙනවා. වැඩ ගැලි තියෙනවා. ඒ උදාහරණයක් මේකට මේක විතරක් නෙවෙයි තියෙන්නේ. තව ක්‍රමයකට මට ඕනෑ කරන්න පුළුවන්. ක්‍රම තියෙනවා. හරි. ඒවා ඉතින් ගණන් හදීම ඔස්සේ එහෙම පස්සේ එන දේවල්. හරි. හැබැයි ඔබට අවකලනය කිරීමේ මූලික හැකියාවන් කියලා සියල්ල තියෙනවා. හරි. ඒක එහෙනම් හිතේ තියාගන්න. අපි දැන් මොහේ නිකන් අවකලන ගොඩාක් කරගෙන යනවා. අවකලන ඔය ගොඩාක් කරගෙන. හරි. ඒක ඔය නිකන් ජොලියට නිකන් කරගෙන යන්න බලන්න අවකලන සෙක්ෂන්. හරි.
මම කරන්නම් මේ උදාහරණයක් මම අවකලනය විතරක් කරන්න මම එක දවසක් දාන්නේ නේ මම දැන් ගණන් පහක් විතර හදලා අදට මේ වැඩේ නවත්තන්න නැත්නම් මේ වීඩියෝ එක දික් වෙනවා හරි ඕගොල්ලෝ අවකලනය කරගෙන යන්න හරි මම යටින් ගණන් සෙට් එකක් දාන්න ඕනෑම ගණන් සෙට් එක අමාරු ගණන් ඕගොල්ලෝ මට එපා මම ගණන් ටික හදන වීඩියෝ එකක් දාන්න හරි මෙතන දාන්න y සමානයි මෙතන දාන්න ලඝු දෙකේ පාදයට sin හොරබල්ලක් බලන්න හොරබල්ල බැරේදී ඵලයල්ල මොනව කරන්නේ හරි හොරබල්ල ඔයාලට මේක දිහා බලාගෙන උත්තරේ කියන්න පුළුවන් ඉන්නවද පුස්තක මට බැලුවම උත්තරේ කියන්න බැහැ හැබැයි අවකලනය වෙනවා මට පේනවා කරන විදිය මට පටලවාලා පේනවා ඔයාලට එහෙම කට්ටිය එළගි දෙමුම් ඉන්න මම දන්නවා ඉන්නවා හරි समस्त සිතේ මොකද අර මම කිව්වා පිටින් ඉඳන් යන්නේ ඇතුළට ඒ ඉස්සෙල්ලා මේකේ සයින් දකින්න එපා මුලින්ම පිට සිතේ මොකද समस्त සිතේ ගත්ත දෙන්නේ ලඝු සිතේ ලඝු දන්නේ මොනවා අවකලනය කරන්නද ලඝු ඊපාදයෙන් අවකලනය කරන්න විතරයි ඔයගොල්ලෝ දන්නේ එහෙනම් මොකද කරන්න ඕනේ මෙයා ඊපාදයට හරව ගන්න ඊපාදයට හරව ගන්නවා වගේ දේශි දෙයක් මේ ලෝකෙ වන්නේ නැන්නේ අනේ චූටි දැනන්නේ ළමයි කරන් තියෙන්නේ හිතන්න තියෙනවා නේ බල සටහන අඳින්න තියෙනවා නෑ හරිම ලේසි. ඕනේ අපිට ඒව සරල කරගන්න. එකපාර සරල කරගත්තා කමන්නේ සරල කරගන්න. හවුද? ln sin x. ලඝු ඊපාදයේ sin x කියලා කියන්නේ ln sin x. ලඝු ඊපාදයේ දෙක කියලා කියන්නේ ln දෙක. ආයෙ දෙන්න y. එහෙනම් ඔයගොල්ලන්ට dy and dx කියලා කියන්නේ හවුද? මම පොඩ්ඩක් දික් කරලා ලියන්න. කාව x විශේෂ අවකලනය කරන්න කියලා කියන්නේ. ln sin x බෙදීම ln දෙකව x විශේෂයෙන් අවකලනය කරනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා මේ හරේ ඉන්න ln දෙක කියලා කියන්නේ මේ අර x හා සම්බන්ධ වෙනස් විකයක් නෙවෙයි යනකම් නියතයක්. හරේ ඉන්න නියතයක් එළියට ගත්තොත් එහෙම එක බෙදීම ln දෙක කියලා තමයි එළියට ගන්න වෙන්නේ. ඒකට ඇතුළේ ඉතුරු වෙන්නේ කවුද? ln sin x. ln sin x මම අහන ප්‍රශ්නේ. ln sin x x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්ද? බැහැ. කරු කියන්න බෑ. බෑ. හරි එහෙනම් මෙතන ඉන්නවා එකයට ln දෙක ln sin x x විශේෂයෙන් දන්නේ නැත්තම් දන්නේ මොන විශේෂයෙන්ද sin x විශේෂයෙන් අවකලනය කරමු ඇයි හේතුව ඇතුළේ ඉන්න කාගේ විශේෂයෙන් අවකලනය කරන්නයි දන්නේ ln ඇතුළේ ඉන්න කවුද sin x sin x විශේෂයෙන් අවකලනය කරන්න අපි දන්නවා අවකලනය කරන්න ඕනේ sin x ගෙන්ද නෑ x විශේෂයෙන් එහෙනම් ආපහු අර පුළුවන් එකව එහෙනම් ඔබ වරෙන් ඔබ දැන් කිව්වනේ ඔබට පුළුවන් කියලා අවකලනය කරන්න එහෙනම් ඔබයි x විශේෂයෙන් අවකලනය කරමු. ආයෙක පුළුවන්ද? වැඩ එතනින් නවතිනවද? ඔව් නවතිනවා. හිතන්නකො මෙතන sin x ගේ වර්ගය වගේ එකක් ඇතුලේ හිටියනම්. එහෙනම් එතනින් නවතින්නේ නැහැ. එහෙනම් ආයෙ මුව x වර්ගයේ විශේෂයෙන් අවකලනය කරලා x වර්ගයේ x විශේෂයෙන් අවකලනය කරන්න. ඇඟට දැනෙන විදිහට මේ රිසල්ට් එක තියාගන්න. ඇඟට දැනෙන්න දෙන්න. හරි? ඒකට එක බෙදීම ln දෙක කියලා ඉන්නවා. ln sin x විශේෂයෙන් අවකලනය කරලා පස්සේ එකයට sin x කියලා ඉන්නවා. तो sin x एक्सप्रेशन आवरण के बराबर से cos x के लिए और මෙතන නා cos x බෙදීම sin x කියලා කියන cot x මෙතන යට එනවා ln දෙකයි කොහොමද උත්තරේ හරියන්නේ යා තුන්දෙනෙක් ඉන්නවා මේ වෙලාවේ උත්තරේ හරියි හතරක් ඉන්නවා යා බැලුවා හරි මම ඔයගොල්ලන්ට ආයෙත් කියන්න බලන්න උදාහරණයක් දෙක මම මේක කලින් දැකලා නැති ඔයගොල්ලන්ට එකපාරට මේ හදන්න බෑ හැබැයි ඔයගොල්ලන්ට හදන්න පුළුවන් ගානක් තමයි මේ දෙන්නේ x වල x වලින් බලන්න කවරන් මේක දැක්කම උත්තරේ වෙන කට්ටිය දුස්සන දැක්කම උත්තරේ වෙන කට්ටිය දුස්සන
කොහොමද මේක දැක්කම මේක අපි දන්න දෙයක් නෙවෙයි කියලා තේරෙනවද නැද්ද උස? අපි දන්න දෙයක් නෙවෙයි අපිට දන්න වගලකින් මේ කරන්න බෑ කියලා තේරෙනවද නැද්ද උස? x වල එක්ස්ට්‍රීමල් මූලික සූත්‍රයෙන් කරන්න පුළුවන්ද? ඇයි x වල බලයක් තියෙන්නේ? කරන්න බැරිද? කොහොමද පුළුවන් කියලා හිතද උස? මේ x වල n වෙනි බලය කියන්නේ මේ එක්ස්ප්‍රෙෂන් කොහොමද කරන්න බෑ කියලා කට්ටිය? බෑ කියලා කට්ටිය. බෑලම. එතන අපි කතා කරේ විතර තියෙන්න ඕනේ නියත බලයක්. නියත බලය. එනේදී අර දෙකේ x වෙනි බලයත් ඒ විදිහට කරන්න තිබ්බනේ අපි. මෙතන දෙකේ නෑ නෑ. අපි දුන්නේ x වල නියත බලයක්. නියතයක x වල බලයක්වත් විචල් ඒ කියන්නේ මේ විචල්‍යක x බලයක්. නැත්නම් විචල්‍යක විචල්‍ය බලයක්වත් නියතයක විචල්‍ය බලයක්වත් නෙවෙයි. මේක කරන්නේදී අපි ඉගෙන ගත්තා. දැන් විචල්‍යක විචල්‍ය අර දෙකේම කම්බිනේෂන් එක. පැහැදිලිද? ඒ වගේ එකක් කියම අවකලනය කරන්න. ඒ වගේ එකට කරන්න වැඩක් තියෙනවා. මොකක්ද වැඩි? වැඩේ තමයි මෙන්න මොකක්ද? මම දෙපැත්තෙම ලඝු ඊපාදයට ගන්නවා. ලඝු ඊපාදයට ගන්න. ඒක තමයි මම මේ ln කියලා දැම්මේ. එතකොට මෙන්න මෙතන ඉන්න එක මේ පල්ලයට බලන්න. x සතාවක් ලඝු x. හරි. ඒක කරගන්න පුළුවන් එකක් විදිහට හදාගමු. මෙන්න මොනවද නෙවෙයි මේක කියන්නේ. කරගන්න පුළුවන් එකක් විදිහට හදාගන්න. තමයි මේ ඉන්නේ ඔයගොල්ලෝ ඔය කියන උපරිම තැන. මෙතනින් එහාට ඇත්තටම මම මේ කියන්නේ මෙතනින් එහාට කතාවක් නෑ මේක. මම මෙන්න මේ කිව්ව ආකාර ටික හරියට උගන් දාගන්න. හැම වෙලේම මූලික සුත්‍යයක ආකාරයට හදාගන්න. හරි. ඊට පස්සේ දෙපැත්තේ මුල ඔහේ අවකලනය කරගෙන බලන්න. කාගෙන්ද ඔයගොල්ලන්ට ඕන dy dx. එහෙනම් ඔක්කොම x විශේෂයෙන් අවකලනය කරනවා. එහෙම කරද්දි තමයි මෙන්න මේ වගේ කෙනෙක්ට අපි කියන්නේ අධ්‍යාහෘත සුත්‍යයක් කියලා. අධ්‍යාහෘත සුත්‍යයක් කියලා. දැන් අපි අර එතෙන්ටත් ඇවිල්ලා ඉන්නේ. එක ගානක් කරනවා නිකන් පොඩ්ඩක් ඔළුවට දාගන්න. හරි. මේ වගේ කෙනෙක්ට කියන්නේ අධ්‍යාහෘත සුත්‍යයක් කියලා. ඇයි හේතුව? වයිව තනි වෙලා තනියම උක්ත කරගෙන පේන්නේ නැහැ. පෙරුණා. ඌ අවකලනය කරන්න බෑ. අයි මොකද කරන්නේ? නිකම්ම අවකලනය කරගෙන යන්නේ. අධ්‍යාහෘත සුත්‍ය එච්චර අමාරු නෑ. හරිද? ඒ කියන්නේ x සහ y ඒ කියන්නේ y ව වෙන වෙලා ගන්න පේන්නේ නැති සිත අමාරු නෑ. හරිද? බය වෙන්න එපා. නිකම්ම කරන් යන්නේ. y විශේෂ ඔක්කොම x විශේෂ අවකලනය කරන්න. අන්තිමට dy වල dx උත්ත කරන්න. මොකක්ද යන්නේ කියන්නේ පොඩ්ඩක්. මම මේ පැත්තේ x විශේෂ අවකලනය කරනවා. මේ පැත්තේ x විශේෂ අවකලනය කරනවා. ln y ව x විශේෂ අවකලනය කරනවා. එහා පැත්ත කවුද? x විශේෂ අවකලනය කරනවා. එහා පැත්ත නම් පුළුවන් නේ. ඇයි සතාවක් ln x නේ. වම් පැත්තේ x විශේෂ අවකලනය කරන්න පුළුවන්ද? බෑ. මොන විශේෂයෙන්ද පුළුවන්? ln ඇතුළේ ඉන්න කවුද? y විශේෂ. ln y ව y විශේෂයෙන් අවකලනය කරාට පස්සේ කවුද එන්නේ? එකයට y. එයා වැඩි කරන්න ඕනේ. ආපහු y ව x විශේෂයෙන් අවකලනය කරලා. අනේ ඒකනේ බං ඉතින් හොයන්න තියෙන්නේ. y ව x විශේෂයෙන් අවකලනය කරලා එන එකවනේ හොයන්න තියෙන්නේ. අධ්‍යාත්මික සිත අමාරුද? එහා පැත්ත අවකලනය කරගන්න බැරිද? මේ බලන්න මේ x වතාවක් දෙවන සුතේ අවකලනය දැන් මෙයා පළවෙනි සුතේ වගේ මෙයා දෙවන සුතේ වගේ. ln x ගේ අවකලනය කවුද? එකයට x. දන්න. ln x වතාවක් x ගේ අවකලනය කීයද? 1යි. මෙතන x x කපලා යනවා. මෙතනින් ඉන්නේ 1යි. දන්න. අතනින් යනවා ln x. ඔයා මෙන්න මේ y අර පැත්තට යවුවට පස්සේ මෙතෙන් යනවා y කිය. මේක තියෙනවා dy යට dx උත්තර. y කියලා කියන්නේ කවුද? x වල x වෙනි බලය. එහෙනම් මම ලියනවා y වෙනකොට x වල x වෙනි බලය දාලා වතාව එක දණි ln x. ඔබලන් තේරිච්ච කට්ටිය? තේරිච්ච කට්ටිය? අදොස් වතාව තේරිච්ච කට්ටිය. සමහර කට්ටිය තේරෙන්නේ නැති එක සාධාරණයි ඈ. කිසි අවුලක් නැහැ. සමහර කට්ටිය තේරෙන්නේ නැති එක සාධාරණයි. විශේෂ මේ කට්ටියට. හරි. අධ්‍යාත්මික සිත කියන කතන්දරේ තේරිච්ච කට්ටිය අදොස්. මෙහෙම අවකලනය කරගන්න පුළුවන් වුණා කියන එක. ඒ කියන්නේ මෙහෙම අවකලනය මෙන්න මෙතේ ඉඳන් මෙන්න මෙතේ ඉඳන් මේ කරපු අවකලනය තේරිච්ච කට්ටිය අදොස්. මේ x සහ y මික්ස් වෙලා තියෙන අවකලනය. ඒක තේරුණා. ගොඩක් කට්ටිය ප්‍රශ්න දෙන්නේ අනේ සර් එතකොට මම ඔය වගේ තරම් කොහොමද ගියන්නේ? ළමයි අවස්ථා තියෙන්නේ මෙච්චරයි. එක්ක x වල n වෙනි බලය. නැත්තම් නියත සංඛ්‍යාව n වල x වෙනි බලය. නැත්තම්
විචල්්‍යක විචල්්‍ය. ඒ කියන්නේ විචල්්‍යක නියත බලය නියතයක විචල්්‍ය බලය. ඒ දෙකම කරන හැටි ගැන කතා කරනවා. ඊට පස්සේ ඉන්නේ විචල්්‍යක විචල්්‍ය බලය. මේ කියන්නේ යන්න පුළුවන් උපරිම දැන. විචල්්‍යක විචල්්‍ය බලයක් එද්දී ස්ටාර් එකක් දාලා ලියන්න විචල්්‍යක විචල්්‍ය බලයක් හෝ නියතයක විචල්්‍යකටත් ඕක හරියට. මොකද්ද? ඒ සෑම විටම ලඝු ඊ පාදයට ගන්න. දෙපසම ලඝු ඊ පාදයට ගන්න. අරලින් ඉවරලා ඌව හදාගන්න. හදාගත්තට පස්සේ අධ්‍යාත්මික සිතයක් එනවා. කියන්නේ විචල්්‍යක විචල්්‍ය බලයක් අවකලනය කිරීමට ඊට විචල්්‍යක විචල්්‍ය බලයක් අවකලනය කිරීමට ඇති විට දෙපසම ලඝු ඊ පාදයට ගන්න. ලඝු ඊ පාදයට ගෙන සකසා ගන්න. වෙන දේවල් කරන්නේ නැහැ. බය වෙන්න එපා. වෙන ගානකදී දෙපැත්තම සයින් ගන්නවා. තව ගානකදී පොස් ගන්නවා. නෑ ඕන ගානක ලඝු ඊ පාදේ විතරයි ගන්න. අරගෙන ඉවරලා මේ බලය දාගන්න පල්ලෙහාට. බලේනේ අවුල තිබ්බේ. උග දාගන්න පල්ලෙහාට. ලඝු ගත්තට පස්සේ මේ බලය දාගන්න පුළුවන් මුලට ගුණිතයක් විදිහට. අන්න ඒක තමයි අපි ලඝු ඊ පාදයට ගන්න එකේ වාසිය. සකසා ගන්න. එවිට ලැබෙන අධ්‍යාහෘත සිතේ අධ්‍යාහෘත කියලා වෙනම බම්කුවක් නැහැ. අධ්‍යාහෘත සිතේ සාමාන්‍ය පරිදි අවකලනය කරන්න. සාමාන්‍ය පරිදි x විශේෂයෙන් අවකලනය කරන්න. නැත්තම් මේ විදිහට එවිට ලැබෙන අධ්‍යාහෘත සිතේ දෙපසම සාමාන්‍ය පරිදි x විශේෂයෙන් අවකලනය කරන්න. අවකලනය කරද්දී මොකක්ද ඕනේ වෙන්නේ? දාම නීති. පරස්පර නීති ඕනේ සමානත්වය. නේ? අධ්‍යාත්මික සිතේ තියෙන දෙපැත්තම එක්ස්ට්‍රේෂන් අවකලනය කරන්න try කරනවා. දකුණු පැත්ත පුළුවන්ද කොබලන් දකුණු පැත්ත දෙරිච්ච කට්ටිය අවකලනය කිරීම දකුණු පැත්ත දෙරිච්ච කට්ටිය උස්සන්න වම් පැත්ත දෙරිච්ච කට්ටිය උස්සන්න එක්ස්ට්‍රේෂන් බෑග් නිසා y විශේෂ කරා y එක්ස්ට්‍රේෂන් කරන එක මූ තමයි හොයන්න තියෙන්නේ ආගුක්ත කරගත්තම වැඩි හරි කොබලන් දෙරිච්ච කට්ටිය ඒක නිසා y යවුව අර පැත්තට අන්තිමට y ගෙන් උත්තරේ ඉන්න බෑනේ. ඒ නිසා y කියලා කියන්නේ කවුද? x වල x නේ බලන්න. ඉතින් ආදේශ කරනවා. එම ආදේශ කරන්න බැරි නම් y වලින් උත්තරේ දෙන්නේ මොනවා කරන්නේ? කරන්න දෙයක් නෑ. ඔන්න ඔක ළමයි මේ කරන පැටර්න් එක. වෙන මොනවද? හරි. මම ගණන් සෙට් එකක් හදනවා. ඊට කලින් මම ඔයගොල්ලෝ දෙනවා ගණන් සෙට් එකක්. ඒ ගණන් ටික හදලා මට ඔයගොල්ලෝගේ ෆීස් ක්ලාස් එක පටන් ගන්න කලින් මට පඩ ගාලා මේ ගණන් ටික අවකලනය කරලා ගන්න. කියන්නේ පාද සඳහන් සිතවල සූත්‍ර වල dy and dx ගන්න. අපි මේකට තරයක් කියනවා efficient y ගේ අවකලන සම්මුතිය සොයන්න. නැත්නම් ප්‍රථම අවකලන සම්මුතිය සොයන්න කියලා කියනවා. කියන්නේ y සමාන e වල sin x වර්ගය. x වර්ගයේ ඉන්නේ sin ඇතුළේ. y සමානයි x වල sin x නේ. පාද දෙන්නම ඔය පා කරන්නකො. y සමානයි ලඝු දෙකේ පාදයට sin ඇතුලේ e වල x නේ. sin ඇතුලේ e වල x නේ. දැන් මේ x වෙම පල්ලෙහාටම දාන්න ඉතින් මේ ඉන්නේ e වල x ඉන්නේ තමයි sin ඇතුලේ. දැන් ලඝු ඇතුලේ තනිකර බලයක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. ඌව පල්ලෙහාට දාන්න පුළුවන්. මේ x වෙම පල්ලෙහාට දාන්න බෑ. ඒවා maths ඉතින්. හරි. ඒ අවකලනය නෙවෙයි ඒවා ඉතින් maths. හරි. අතර y සමානයි e වල ln x අංක 5 y සමානයි x සමානයි sin t වර්ගය උතුරු ඉන්නේ y සමානයි ln t මේ පහේ dy and dx වල ගන්න. හරි. ඔබ තමයි කතන්දරේ. ඔබ හොයන්න. හරි. හරි හොයන්න. ඔබ තමයි මුලින් දෙන විතර වැඩි. පුළුවන් කරන්න. මම තනිකර අධ්‍යාපන සිත ඒ සියල්ල සම්බන්ධ තනිකර මම තව සෙෂන් එකක් කරනවා. තනිකරම ඒව විතරක් තියෙනවා. ගණන් විතරයි තියෙන්නේ. වෙන මොනවත් නැහැ. ගණන් හැදීම විතරයි කරන්නේ. හරි. ඕගොල්ලෝනේ මේක හොඳටම මේක. ඒ කියන්නේ අපි කියන්නේ දැන් අයිඩියා එක තියෙනවා මොකක්ද මේ වෙන්නේ කියලා. හරි.
මේ වීඩියෝ එකෙන් ආපහු බලන්න. මේක බලන ඕනම තරාතිරමක් කෙනෙක්ට අයිඩියා එක ගන්න පුළුවන් තරමට මම අහන් කියන. ඒ නිසා ඔයේ හරි මේක අතෑර ගන්න එපා. අතෑර ගන්න නැතුව මේ අන්තිම වෙනකන් ඉන්න. ඒ ආවට ඔයගොල්ලෝ හිර වෙන ගතියක් තියෙනවා කියලා මම පිළිගන්නවා. 100ක් පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි හිර වෙන ගතියක් තියෙනවා. විශේෂයෙන්ම මැත්ස් නොකරපු කෙනෙක්ට මේක හිර වෙනවා. ඒකට ඔබට කරන් දෙන එකම දේ දිගටම ගණන් හදන එක. ඒ නිසා මම පළවෙනියෙන් දාලා තියෙනවා පොඩි ගණන් සෙට් එකක්. ඒ ගණන් සෙට් එකේ තියෙන ගණන් ටික හදන්න. ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා මේ ගණන් සෙට් එක සාකච්ඡා කරලා තව වීඩියෝ එකක් දාන්න. හරි? ඒක ඉදිරි කාලේදී හරි? එච්චර ඉතින් කියන්න තියෙන්නේ. ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් ඒව තියෙනවා නම් මම WhatsApp සම්බන්ධ කරගන්න මේ එහෙම නැත්නම් මේ chatting comment කරනවා. හරි? ඕන දරුවෝ. හරි? ඕකේ. එහෙනම් අපි මේ වැඩේ මෙතනින් ඉවර කරමු. දැන් ඇති වීඩියෝ ගොඩක් ඇදුනා. හරි? නම් හැමෝටම ආයෙත්